තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැමදෙනාටම සදහම් මසන්නට අදත් බෞද්ධ රූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සවස් 4ට සජීවීව සංනිවේදනය කරන සජීවී සූත්‍ර සදහම් දෙසම මේ වස්තාන කාලයේත් මෙලෙසින් ඔබ වෙත රැගෙන එන්නට සූදානම් වෙන මොහොත. අද මේ උතුම් දේශනාව වෙනුවෙන් සිදු කළ වූ ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනී ප්‍රධාන මැදිරියට වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ ගංගොඩවිල නුගේගොඩ පඤ්ඤෝදයාරාමය ගාල්ල උණමටුන බේල්ලකොට පුරාණ චෛත්‍යාලංකාර විහාරය යන උභය මහා විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය පූජනීය මඩිහේ සුගතසිරි පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුදුනක් නැද සාදු නදින් ධම්සභා මණ්ඩපයේ වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි, අද මේ උතුම් දේශනාව සජීවී ලෙසින් සුපින්වත් ඔබේ සිත් සතන් ධර්මයෙන් සුවපත් කරන්නට සිය පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරනවා කිරුළපන බලපොකුණ පදිංචි මාළනී මහත්මිය, පුෂ්පා සහ චිත්‍රා සහ ලලිතා සහ චාන්දනී අමරතුංග මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. එහෙමනම් දේශනාව උදෙසා සිය පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන මේ පින්වත් පිරිසට ආරාධනා කරනවා පළමු කොට භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පුෂ්ප පූජාවන් සිදු කරන්නට ඉනමසන සිරාණුකොත සම්ප්‍රදාන කෝලව දේශකයන් වහන්සේ වෙනුවෙන් දැහැත් වටේ පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නටත් හේවිස් කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ සදහවත්නි, බෞද්ධ රූපවාහිනිය මේ වස්සානිය තුල පින්වත් ඔබ වෙත විශේෂයෙන්ම සංනිවේදනය කරන සජීවී සූත්‍ර දේශනාව අද දවසේදී පින්වත් ස්වාමින් වහන්සේ පවත්වන්නේ ඕග තරණ සූත්‍රය ඇසුරු කරගෙන. සදහවත්නි, එහෙමනම් අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. द्वितीयम्पि संघं शरणं गच्छामि. द्वितीयम्पि संघं शरणं गच्छामि. तृतीयम्पि बुद्धं शरणं गच्छामि. तृतीयम्पि बुद्धं शरणं गच्छामि. तृतीयम्पि धम्मं शरणं गच्छामि. तृतीयम्पि धम्मं शरणं गच्छामि. तृतीयम्पि संघं शरणं गच्छामि. तृतीयम्पि संघं शरणं गच्छामि. पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि. पाणातिपाता
වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමපන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අපතිට්ඨං ක්වාහං ආවුසෝ අනායුහං ඕඝ මතරන්ති. සදහබර වාසනාවන්ත පින්වත්නි, අද අපේ පින්නතුන් බෞද්ධ රූපවාහිනී මැදිරියට පැමිණෙන්නට යෙදුනේ ලෞතර බුදු පියාණන් වහන්සේ දෙසා වදාළ දහම් පදයක් ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලෝභ දේශ මෝහ මදමාන මක්ක පලාස ඉස්සා මච්චරිය කුක්කුච්ච දීන මිද්ද විචිකිච්ඡා ආදී ක්ලේශ ධර්මයන් යටපත් කරගෙන හදවත පිරිසුදු ප්‍රසන්න පවිත්‍ර එකක් බවට පත් කරගෙන පවිත්‍ර වූ හදවතේ ඇතිවන්නා වූ කුසල රම්මණයන්ගේ දියුණුව තුළින් කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කුසල් සිතකට එකඟ වීමෙන් ඇතිවන්නා වූ චිත්ත සමාධියත් ඒ චිත්ත සමාධිය උපයෝගී කරගෙන ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින යථා භූත ඥාන දර්ශනයත් ඇති කර ගන්නයි. පින්වත්නි, නිතර බණ අහන මේ ඇත්තන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දී යුතුයි කියලා මම හිතන්නේ. මේ ඇත්තන්ට මම මේ ප්‍රකාශ කරන්නට යෙදුනේ සංයුත්ත නිකාය කියන පොතේ පළවෙනිම සූත්‍රය. මේ ඕගතරණ සූත්‍රයේ පින්නතුනි තාම හොඳට යෝනිසෝ මනසිකාරයෙන් තේරුම් ගන්න ඕන එකක්. බුදුහාරෝ දෙවුරම් වැඩ ඉන්නකොට දේවතාවෙක් ඇවිල්ලා අහනවා කතංනු තං මාරිස ඕග මතරන්ති. ඔයා ඇවැත්නි කොහොමද මේ ඕගය තරණය කළේ? එතකොට බුදුහාරෝ දේශනා කරනවා අප්පතිත්තං කවහං ආවුසෝ අනායුහං ඕග මතරන්ති. පිහිටන්නෙත් නැහැ, ඒ වගේම ගිලෙන්නෙත් නැහැ. මම එහෙමයි ඕගේ තරණය කළේ. මොකද්ද මෙයාට හිතන්නේ? පාවෙන්නෙත් නැහැ, ඒ වගේම ගිලෙන්නෙත් නැහැ. කොහොමද එතකොට ඕගේ තරණය කළේ තියෙන්නේ? පැහැදිලි? පැහැදිලි? ඕගේ තරණය කරලා තියෙන්නේ එහෙමයි. එතකොට මේ මොකද බුදුහාඳුරෝ මෙතන පින්නතුනි මේ ඕගේ තරණය කරන ක්‍රමේ උන්වහන්සේ පෙන්වා දෙන්නේ අප්පතිත්තං කියන්නේ පිහිටා සිටින්නේ. පිහිටා යදාහං ආවුසෝ සංතිත්තන්තෝ තදාසු ආවුසෝ සංසිදාමි. යම් කිසි දවසක ඇවැත්නි මම පිහිටා සිටිනවා නම් ගිලෙනවා. ඒ කියන්නේ නිකන් උඩ වතුරේ අත් දෙක තියාගෙන ඉන්නව නම් මොකද වෙන්නේ? කිලෙනවා. යදාහං ආවුසෝ ආයුවාමි තදාසු
නිබ්බුයිහාමි. ඒ උත්සාහ කරනවා නම් මොකද වෙන්නේ? ඉල්පෙනවා. ඒත් තේරුන්නේ නැහනේ. දැන් මේ ඇත්තන් දැන් වර්තමාන උදාහරණයක් ගමු. මේ ඇත්ත දැකලා තියෙන්නේ මඩේ එරුණු වාහන. එතකොට ඒ වාහනේ වතුර මඩත් එක්ක තියෙනකොට රෝද මොකද වෙන්නේ? නිකන් උඩින් කැරගෙනවා. යන්නේ නැහැ. යන්න නම් මොකද වෙන්න ඕන? ඝර්ෂණය අවශ්‍යයි. අපි ඒකට කියන්නේ ඝර්ෂණය කියලානේ. රෝදය පොළව සමග ඝර්ෂණය වුණාම තමයි යන්නේ. ඒ නිසා මේ නිර්වාණගාමීත්වයට යන්න නම් නේද මේ මොකක්ද ඕනට වැඩි උත්සාහ කරලත් බෑ, උත්සාහ නොකර ඉඳලත් බෑ. අච්චාරාධ්‍ය සහ අනාරාධ්‍ය කියලා දෙන්නම ප්‍රතික්‍රියාව කරනවා. උදාහරණ බලන්න. මේ අත කවුරුත් දන්න ආනන්ද හිමියන් බලන්න. නේ. භාවනා බුදුහාඳුර පිරුණාන් පාළි කරලා ප්‍රථම ධර්ම සංගායනාවට ඔන්න මෙන්න තියෙද්දි මොකද උනේ? උත්සාහ කරලා අන්තිමට කරන්න දෙයක් නැතිකම ඇලවෙනකොටම නේ උන්වහන්සේගේ අරහත්ත්වයටපත් වෙනවා. ඊටත් වඩා ඊටාම ප්‍රකට තැනක් බලමු. මේ අත අහලා තියෙන සෝන කුටි කන්න හාමුදුරන් කතාව. අහලා නැහනේ. සෝන කුටි කන්න හාමුදුරෝ බොහොම ලස්සනට වීණා වාදනය කරපු එක්කෙනෙන්නේ. උන්වහන්සේ කියනවා පින්නතුනි වීණාවේ තත් අද වුණත් හොඳට ශබ්ද එන්නේ නැහැ. ලිහිල් වුණත් ශබ්ද එන්නේ නැහැ. ඒතකොට තත් නියමාකාරයෙන් තියෙන්න ඕන. ඒ වගේම ඒක වාදනය කරන්න ඕන නියම ආකාරයෙන් නේද? ඕනට වැඩි තද කරලා අපි වාදනය කරොත් නියම ශබ්ද එන්නේ නැහැ. නේද? ලිහිල්ව වාදනය කරොත් නියම ශබ්ද එන්නේ. මේ ඔක්කොම එකට හරියන්න ඕන. ඒ වගේම තන්තිස්වරයයි ගීතස්වරයයි ගත්තොත් ඒත් එහෙමයි. දැන් සින්දුවක් අහගෙන ඉන්නකොට මේ අත අහලා ඇති දැන් උපකරණයෙන් සංගීත භාණ්ඩයෙන් එන හඬයි ඒ වගේම ගායකයාගෙන් එන හඬයි දෙකම එක සමාන වෙන්න ඕන. තන්තිස්වරය සහ ගීතස්වරය. නැත්තම් අසන්නාගේ රුචිකත්වය ඇති වෙන්නේ නැහැ. නේද? ඊට මේ තවත් උදාහරණයක් ගත්තොත් නේද? මහා සිව කියලා හාමුදුරු කෙනෙක් හිටියා. මේ හාමුදුරු පුදුම ත්‍රිපිටකය පිළිබඳ හස්සල දැනුමක් තිබිච්ච හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුවන්ගෙන් බණ අහලා උන්වහන්සේගෙන් උපදෙස් අරගෙන උන්වහන්සේගේ කියපු මග ගිහිල්ලා රහත් වෙච්ච ඇත්තෝ 10 ගාණක් ගෝලියෝ. ඒ හාමුදුරු උදේ පාන්දර ඉඳන් රාත් රෑ වෙනකන් උගන්වන එක කරන්නේ. එතකොට මේ රහත් වෙච්ච එක ශිෂ්‍යයෙක් දැක්කා මේ තමන්ගේ ගුරුතුමා රහත් වෙලා නැහැ කියලා. උන්වහන්සේ ඇවිල්ලා මට ප්‍රශ්න වගේක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහගන්න පුළුවන් ද වෙලාවක් දෙන්න. දැන් නම් බෑනේ මට පන්තියක් තියෙනවා කිව්වා. ඊට පස්සේ ආපහු මේ එනම් කීයට දෙන්න ඕන? හවසට දෙන්නද? හවසටත් බෑගෝ, රාටත් බෑගෝ, හෙට උදේට ඒත් බෑගෝ. බලන් යනකොට ඒ හාමුදුර කිසිම වෙලාවක නැහැ හැමතිස්සෙම පන්ති. නේද? දැන් ඉන්න අපේ දායකයන්ට සමහරුන්ට එවනේ ඉවරයක් නැති වැඩනේ. නේද? බහු කිච්චා මයන් බහුකරණීය. නේද? හරියට වැඩ අධිකයිනේ. සාමාන්‍යයෙන් වැඩ අධික වෙලා තියෙන කාටද? යක් රජවරුන්ට සහ මිනිස් රජවරුන්ට. නේද? මේ අත අහලා ඇතිනේ මේ ආටානාටිය සූත්‍රයේ තියෙන්නේ. වෙස්සවන රජුරු ඇවිල්ලා බුදුහාඳුරු හම්බෙලා නේද? බුදුහාඳුරන්ට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ගෝලයෝ කැලේ වනසෙනසුන් වල භාවනා කරනකොට බයක් ඇති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් සත්බුදු පිරිත සිහි කරන්න. මම දන්නවා සත්බුදු පිරිත? මොකක්ද සත්බුදු පිරිත කියන්නේ? අර විපස්සිත නමත් වූ චක්කුමන්තස් ශ්‍රීමතෝ සිකිස්සපි නමත් වූ සබ්බ භූතානුකම්පිනෝ ඔහොම කියලා තියෙන්නේ. අන්නේ සත්බුදු පිරිත. එහෙම කියලා කියනවා මට මෙහෙම විසාන කියලා රාජධානියක් තියෙනවා. ඒ රාජධානියේ ගෙව්යන් තියෙනවා, ලස්සනට පොකුණු තියෙනවා, කුරුල්ලෝ ඉන්නෝ, කුකුත්තකා, කුලීරකා, වනේ පොක්කර සාතකා, සුඛසාලික සද්දෙත් ඔහොම කියලා සැලලිහිනියෝ ඉන්නෝ, විවිධ වර්ගයේ සතුන් ඉන්නෝ, කුරුල්ලෝ ගීත කියනවා, ඔහොම කියලා විශාල වර්ණාවක්. ඔහොම කියලා ඉවරලා දැන් වෙස්සවන රජුරෝ කියනවා මොකද්ද? බහු කිච්චා මයං බහුකරණීයා. බුදුහාඳුරනේ අපිට හරියට වැඩ අධිකයි. කියලා මොකද කරන්නේ? තත්තේවන්තර දායින්සු යන්නේ යනවා. ආවදින්න මේත. අන්න කොසල් මහ රජුරෝත් ඔය කතාවම කියලා තියෙනවා. අනේ බුදුහාඳ අපිට හරියට වැඩ අධිකයි එන්නද අපි යන්නම් කියලා. රජවරු සහ යක් රජවරු තමයි සාමාන්‍ය වැඩ අධිකයි කියලා තියෙන්නේ. දැන් නම් වර්තමානයේ වැඩ අධික නැති කිසිම කෙනෙක් නෑ නේද? ඉතින් ඒක නිසා මේ මහා සිව හාමුදුරන්ටත් ඕකයි උනේ.
පස්සේ මේ හාමුදුරුවෝ කිව්වා ඔහොම වුණොත් ඔබ වහන්සේට දාන ටිකක් වළඳන්නවත් නැත්තම් සතපෙන්නවත් වෙලාවක් නැති වෙන්නේ කියලා ගියා. මේ හාමුදුරන්ට එක සැරේට හරියට හිතට වේදනාවක් ආව. ගෝලෙක් මෙහෙම කිව්වම මේ හාමුදුරුවෝ බැලුවා දැන් උන්වහන්සේ රහත් නොවෙච්ච එක ගැන තමයි මේ කිව්වේ කියලා. මේ හාමුදුරුවෝ මං ඉක්මනින්ම මේ රහත් වෙන්නට ඕන කියලා දැන් මේ එවෙලේ යන්න හදලා ආපහු කිව්වා පන්තියක් තියෙන්නේ දැන් හවස ඒ පන්තියක් කරලා ඊට පස්සේ උදේ පාන්දරත් පන්තිය කරලා ඔන්න උදෑසන එපාර මේ හාමුදුරුවෝ ගියා. ගිහිල්ලා මොකද කරන්නේ? දැන් භාවනා කරනවා. භාවනා කරනවා මේ රහත් වෙන්න. දැන් අද කිව්වා හෙටේ කිව්වා කෝ මේ අවුරුදු 30ක් ගියා. 30න් පස්සේ තමයි හාමුදුරුවෝ රහත් උනේ. ඉතින් ඒ නිසා මේ කෙලින්ම මේ පින්නතුනි මේකේදී අහන්නේ මේ දේවතාව අහන්නේ මොකද්ද? ඔබ වහන්සේ බුදු වුණේ කොහොමද කියන එකයි. ඔබ වහන්සේ නිවන් දැක්කේ කොහොමද කියන එකයි. තේරුණා. එතකොට මේක මෙහෙම කිව්වට පස්සේ ඔන්න බුදුහාඳුරෝ මේ පෙන්නා දෙනවා පින්නතුනි මේ ඇත්තට මොකද්ද මේ මෙතන තියෙන මේ අපපතිට්ඨ සහ අනායුහ කියන එකෙන් පෙන්වන්නේ. මේකේ පෙන්වන්නේ පින්නතුනි අන්තයන්ට නොවැටීම. අන්තයන්ට නොවැටි මේ සසරින් එතර වෙන්නේ. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව යනවා කියලා. අන්තයන්ට නොවැටෙන හැටි පින්නතුනි කරුණු 7කින් උගන්වලා තියෙන්නේ. දුක 7ක් තියෙනවා. ඒ දුක 7 පෙන්නලා තියෙන්නේ කොහොමද? පළවෙනි දුකේ තමයි කෙලෙස් සහ අபிසංස්කාර. දැන් කෙලෙස් කියන්නේ මේකද දන්නවනේ? මොනවද කෙලෙස් කියන්නේ? ආසව ආශ්‍රව කියන්නේ මොනවද? ඔව් කෙලස් කියන්නේ ඇයි? කෙලස් කියන්නේ ආසවන්තීති ආසවා වැగిරෙනුයේ කෙලස් නමයි. හිත පුරාම වැగిරෙන හින්දා අපි කෙලස් කියනවා. කෙලස් කොච්චරක් තියෙනවද? රේණුකාරි මහානායක ආන්දරක පොතේ කොච්චරක් වෙලා තියෙනවද? කෙලස් 1500 නේ. කෙලස්. ඉතින් ඒ නිසා පින්නතුනි කෙලස් කිව්වම ඒක මහ විශාල මාතෘකාවක්. අපි හුඟ දෙනා කෙලස් ඇති කරගන්නවා. පැහැදිලිනේ? එතකොට අනිත් එක තමයි සංස්කාර. සංස්කාරත් ප්‍රධාන කොටස් 4ක් තියෙනවා පින්නතුනි. සංකත අபிසංස්කාර, සංස්කරණ අபிසංස්කාර, අபிසංකත සංස්කාර, පග්ගයිහාභි සංස්කාර. පග්ගයිහාභි සංස්කාර. සංකත අபிසංස්කාර. මේ ඔක්කොම අභිධර්මයේ පැත්තට නැඹුරුයි පින්නතුනි. මේ අතෝ හොඳට අහන්න ගැටලුවක් තියෙනවා නම් නැවත අහන්න මගේ. හොඳද? මෙතන අபிසංකත සංකත අபிසංස්කාර කියන්නේ පින්නතුනි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියලු දේ. දැන් අපි හිතමු මෙතන ඉන්න මේ දායක මහත්මයෙක් කියලා. එයා සංකතයක්. ඇයි? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ. දැන් අපි තුල තියෙන ඇහැ කන නාසය දිව ශරීරය මේ ඕනම එකක් සංකතයක්. ඇයි? ඒ ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් ඇති කියලා තියෙනවා. පැහැදිලිද? දෙක අபிසංස්කරණ සංස්කාර. අபிසංස්කරණ කියන්නේ රැස් කරන ඒවා. නේ? අපි රැස් කරන දේවල් පින්නතුනි වශයෙන් පෙන්ලා තියෙනවා අකුසල 12ක් ඒ වගේම ලෞකික කුසල් 17ක්. දැන් අකුසල 12 මේවත් අහලා තියෙනනේ අකුසල සිත් 12ක් තියෙනනේ. මොනවද අකුසල සිත් 12? සෝමනස්සාග දිට්ඨික සම්පයුත් අසංකාරික සසංකාරික සෝමනස්සාග දිට්ඨික විප්පයුත් අසංකාරික සසංකාරික උපේක්ඛාසාග දිට්ඨික සම්පයුත් අසංකාරික සසංකාරික උපේක්ඛාසාග දිට්ඨික විප්පයුත් අසංකාරික සසංකාරික කියලා ලෝභසාගත 8ක් තියෙනවා. දෝමනස්සාගත පටික සම්පයුත් අසංකාරික සසංකාරික කියලා දෙකක් තියෙනවා. ඒ වගේම උපේක්ඛාසාගත උද්දච්ච සම්පයුත් උපේක්ඛාසාගත විචිකිච්ඡා සම්පයුත් කියලා මේ පෙන්නලා තියෙනවා 12ක්. ඊට පස්සේ මහා කුසල් කියලා 8ක් තියෙනවා පින්නතුනි. මහා කුසල් මේවත් අහලා තියෙන්නේ සෝමනස්සාග ඥාන සම්පයුත් අසංකාරික සසංකාරික සෝමනස්සාග ඥාන විප්පයුත් අසංකාරික සසංකාරික කුසල් ඔක්කොම. ඒ වගේම උපේක්ඛාසාගත ඥාන සම්පයුත් අසංකාරික සසංකාරික උපේක්ඛාසාග ඥාන විප්පයුත් අසංකාරික සසංකාරික කියලා කුසල් එතන 8ක් තියෙනවා. ඒ වගේම රූපාවචර කුසල් 5ක් තියෙනවා. මේවත් අහලා තියෙන්නේ ඒවා. විතක්ක ਵਿਚාර පීසුක ඒකග්ගතාසයිද පඨමඥාන කුසලසිත විචාර පීසුක ඒකග්ගතාසයිද ဒုတိ ඥාන කුසලසිත පීසුක ඒකග්ගතාසයිද තතිය ඥාන කුසලසිත සුකේක ඒකග්ගතාසයිද චතුත්ථ ඥාන කුසලසිත උපේක්ඛ ඒකග්ගතාසයිද පංචම ඥාන කුසලසිත. එතන 5යි. 8යි 5යි. ඊළඟට අරූපාවචර කුසලසිත. අහලා තියෙන්නේ අරූපාවේ මේ ආකාසානං ඡායතන කුසලසිත විඥානං ඡායතන කුසලසිත ආකින්චඤ්ඤායතන කුසලසිත. ඒ වගේම නේව සංඥා නාසඤ්ඤාත කුසලසිත. මෙතන 12ක් මේ 17ක් තියෙන ඔක්කොම. පැහැදිලිද?
එතකොට මේවා තමයි අபிසංස්කරණ අපි රැස් කරන්නේ මේවයි. පැහැදිලිද? ඊළඟට පින්නතුනි පෙන්වන්නේ අපි සංකත අபிසංස්කාර රැස් කරන ලද විපාක වශයෙන් අපිට ලැබෙනවා. විපාක වශයෙන් අපිට ලැබෙනෝ බව ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කර්මජ රූප. කර්මජ රූප මොනවද කර්මජ රූප කියන්නේ? කර්මජ රූපය මොකද්ද? ඇහැ. ඇහැ ලැබෙන්නේ අපේ කර්මය නිසා. නේද? කන, නාසය, දිව, ශරීරය මේ ඔක්කොම කර්මජ රූප. ඊළඟට ස්ත්ින්දිය, පුරුෂින්දිය. ස්ත්‍රියක් වෙන්නේ කර්මයක් නිසා, පුරුෂයෙක් වෙන්නේ කර්මජ රූපයක් ඒවා. පැහැදිලිද? ඊළඟට පින්නතුනි පග්ගය රූපය කියන්නේ පග්ගය අபிසංස්කාර කියන්නේ මොකද්ද? වීරිය, උත්සාහය. එතකොට කෙලෙස් සහ අபிසංස්කාර කියලා මෙතන පළවෙනි දුකය. දුකේ කියන්නේ දෙක කියන එක. ඊළඟට දෙවෙනි එක මොකද්ද? තණ්හා දිට්ඨි සහ අවශේෂ කෙලෙස්. තණ්හාව කියන එක මෑත තේරෙනවනේ. තණ්හා දෘෂ්ටි සහ අවශේෂ කෙලෙස්. දෙවෙනි එක. තුන්වෙනි එක තණ්හාව සහ දෘෂ්ටිය. හරිනේ. හතරවෙනි ඒව තේරෙනවනේ මේ අතන්න මම තව ටිකක් ඉස්සරහදී විස්තර කරන්නම්. ඒ තුන්වෙනි දුකේ. හතරවෙනි එක උච්ඡේද සහ සාසද දෘෂ්ටි. උච්ඡේද කියන්නේ පින්නතුනි මෙලවක් අපි කියන්නේ නේද මේ භවයේ විතර යාවත් ජීවේත් සුඛං ජීවේත් ත්‍රිණං කෘත්වා ග්‍රිතං පිවේත් බෂ්මි භූතස්ස දේහස්ස පුනරාගමනං කෘතං අජිත කෙසඟම් ලිදිපත් කරේ නේ. ඉන්නකන් හොඳට කාලා බීලා ඉන්න ඕන, ණය වෙලා හරි ගිතෙල් කන්න ඕන, මරුණාට පස්සේ කොහේ යනවද කවුද දන්නේ? අලු කරලා දාන ශරීරේ නැවත පැමිණීමක් නැත. දැන් උනත් අපේ ඇත්තෝ කියන්නේ නේද? දැන් අපිට දැන් සමාජයේදීත් අහුවෙන මේ උච්ඡේද දෘෂ්ටීන් තියෙන අය නැද්ද? සමහරු කියන්නේ මරුණාට පස්සේ මොනෝ වෙයිද දන්නේ නැහැ නේද? ඉන්න කාලේ හොඳට සන්තෝෂෙන් කාලා බීලා ඉන්න ඕන. නේද? රටවල් වල ඇවිදින්න යන්න ඕන. සමහරු කියනනේ ඒ උච්ඡේද දෘෂ්ටීන් තියෙන අය. සාසද්දුත්ති කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියන කතාව. නේ? ඒක. එතකොට මෙතන පෙන්වුවා පින්නතුනි ඔන්න ඒ දෘෂ්ටි දෙක. ඊළඟට පෙන්වලා තියෙන්නේ තීන සහ උද්දච්ච. තීනේ කියන්නේ මොකද්ද? කම්මැලිකම. උද්දච්චය කියන්නේ නොසන්සුන්කම. તો මේ අතට තේරෙනවනේ. එතකොට පහයි. හයවෙනි එක මොකද්ද? කාමසුකල්ලිකාණ යෝගය සහ අත්තිකිලමතාණ යෝගය. නේද? මේ දෙකම දුක වශයෙන් පෙළලා තියෙනවා. මේ අත්තන්ට ඒව කියලා දෙන්න ඕනේ නැහැ. යෝක කාමසුකල්ලිකාණ යෝගය කියන එක දන්නෝනේ. ඒ වගේම අත්තිකිලමතාණ යෝගය කියලා දන්නවා. ඒ වගේම පින්නොතිනේ අනිත් එක තමයි ලෞකික අකුසල සහ ලෞකික කුසල. අකුසල මන් දැන් පෙන්නෝනේ 12ක්. අකුසල සිත් 12න් කරන ඒවා. ඒ වගේම ලෞකික කුසල්. රෝමනස්සාග ඥාන සම්පයුත්ත සිත් වලින් ওই විදිහට මහා කුසල් සිත් වලින් විවිධ ඒවායින් අපි කරන ලෞකික කුසල් තියෙනවනේ. ඒවා. මේ එකකවත් පින්නොතිනේ වෙතන ඇත්ත වශයෙන් පෙන්වන්නේ මේ එකකටවත් එක අන්තයකට නොගින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන හැටි. මේක එක තැනකට මේක ධර්මයේ බොහෝ තැන්වල තියෙන එකක්. නේද? ඒ ආරියෂ්ඨාංග මාර්ගය තමයි බුදුහාමුදුරන්ගේ මූලිකම මුලින් ආර්ය ශ්‍රාවකයාගේ මුලින් ඉදිරියෙන් යන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. නේද? ඒ ආරියෂ්ඨාංග මාර්ගයේ පිළිවෙත තමයි අපේ පිළිවෙත. ඒ මධ්‍යම ප්‍රතිපදාවේ තමයි අපි ගමන් කරන්නේ. ඒකයි බුදුහාරු බුද්ධත්වයට පත් වෙච්ච ගමන් පළවෙනියෙන් කියලා දෙන්නේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදා ක්‍රමේ. ඒ ක්‍රමයට වැටුනේ නැත්තම් මොකද වෙන්නේ? අපි එක්ක කාමෝගයට වැටෙනවා, නැත්තම් භවෝගයට වැටෙනවා, නැත්තම් ditthiyෝගයට වැටෙනවා, නැත්තම් අවිජ්ජාවෝගයට වැටෙනවා. පැහැදිලිද? කාමෝගය කියන්නේ මොකද්ද? කාමේන ඕග කියන වචනේ තේරුම? ඕග කියන්නේ සැඩපහර. කාමේ නැමැති ඕගයට වැටෙනවා. තේරෙනවද? කාමේ නැමැති ඕගයට වැටු ගමන් දන්නේම නැහැ ආයකින් ගහගෙන යනවා. ඒකට භික්ෂුවද, භික්ෂුණියද, උපාසකයවද, උපාසිකාවද, තරුණයද, තරුණියද එහෙම එකක් නැහැ. ලෝකේ ඕනම තත්ත්වයේ කෙනෙක් මේ කාමෝගයට වැටෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගන්නව නම් වංගීස කියන හාමුදුරුව දවසක් පින්නතුණි වංගීස තේරගතාවේ තියෙන මේ හාමුදුරුව වඩනකොට ලස්සන කාන්තාවක් මුණට මුණ හම්බ වෙනවා. හම්බුනා මේ හාමුදුරන්ගේ හිත කාමරාගයෙන් පිච්චෙන්න ගන්නවා. ගත්ත ගමන් මේ හාමුදුරුව මොකද කරන්නේ? ඉක්මනට ගිහිල්ලා ආනන්ද හාමුදුරන්ට කියනවා කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බාපණම් බ්‍රූහි අනුකම්පාය ගෝතම අනේ ආනන්ද හාමුදුරනේ ඉන්න බෑ මගේ හිත කාම රාගෙන් පිච්චෙනවා පිලිස්සෙනවා වගේ.
ඒ වෙලාවේ ආනන්ද හඳුරු දේශනා කරන මොකද්ද? අසුභාහි චිත්තම් භාවේත ඉක්මනට අසුභේ වඩන්න. කොහොමද අසුභේ වඩන්නේ? ගුත්තපස්තේ තචෝ නද්දේ උරගන්ටි පිසාචිනි. නවසෝතානි තේකාය යානි සන්දන්ති සබ්බදා. මේ ශරීරය කියන්නේ අසුචි පුරෝපු හැලියක්. ඒක වහලා තියෙන්නේ හැමෙන්. කාන්තාවන්ගේ පියුරුයි කියන්නේ පොපුවෙන් ආපු ගඩු දෙකක්. නේද? නම දොරකින් කුණුයි වැగిරෙන්නේ. මේ කාන්තා පක්ෂයත් වැරදි විදිහට ගන්නවා. මේ තේර ගාතාවේ තියෙන එක මේ වංගිස තේර ගාතාවේ තියෙන ගාතාව මම මේ කියන්නේ. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? සත්‍ය ඉමස්ස කායස්ස අන්තෝ බාහිරතෝසියා දණ්ඩං නූන ගහෙත්වාන කාගේ සෝනේච වාරේ. හරියට කටින් අත දාලා මේ ශරීරයේ ගැහුවොත් කන පිට මොකද වෙන්නේ? ලී කෑල්ලක් අතේ තියාගෙන බල්ල කවුට එලවන්න වෙනවා. කවුරුවත් ඇවිල්ලා අනේ හරි ලස්සනයි මං අත ගාලා බලන්නද කියලා කියනවායිද? ඇතුලේ තියෙන ඒ එළියට ආවොත් නේද? කිට්ටුවටවත් එන්නේ නැහැ දුවනෝනේ. අන්න බලන්න. පැහැදිලි? මේ අසුබය වෙනේ කරන්න. එතකොට කාමයේ ඇති වෙන්නේ නැහැ. ඒකයි. දැන් මෙච්චර විතරක් නෙවෙයි. දැන් ওই භික්ෂුන් වහන්සේ කෙනෙකුට නේද? භික්ෂුණියකට මේ අතෝ දැන් අහලා තියෙන සිතුල්පව් විහාරේ. සිතුල්පව් අහලා තියෙන්නේ. දැන් සිතුල්පව්වේ මේ විහාරේ මේ උපෝසථාගාරය පරණ උපෝසථාගාරයක් තුන මහා විශාල එකක් පින්නතුනේ ඒ කාලේ. විශාල භික්ෂු පිරිසක් ඒ කාලේ ඇවිල්ලා තියෙනවා ওই සිතුල්පව් රජමහා විහාරේ. හරිම පැරණි ඓතිහාසික තැනක් නේ. ඉතින් ඔතනට මේ ආපු මේ භික්ෂු භික්ෂුණී උබතෝ සංඝයා වෙනවා විනය කරන්න. උපෝසථ කර්මය කරන්න. ඒ ආපු වෙලාවක ඒ සිතුල්පව් විහාරේ ඉදිරියේ තියෙනවා මේ උපෝසථාගාරයේ ඉදිරියේ මේ දොරටුපාල රූපයක්. මේක සම්පූර්ණ පිරිමියෙක් වගේ ඒ තරම් හොඳට නිර්මාණය කරලා තිබුණලු. හරිද? ඉතින් මේ භික්ෂුණියක් මේ උපෝසථය කරන්න ආපු භික්ෂුණියක් මේ දොරටුපාල රූපය දැකලා මේ ගැන රාගය උපදවගෙන එවෙලෙම මැරිලා වැටෙනවා. රූපේ දිහා ගල් රූප මේ කියන්නේ මැටියෙන් හදපු නැත්තම් ගලෙන් හදපු රූපයක් දිහා බලලා. භික්ෂුණියක්. විවංගටකතල තියෙන්නේ. දැන් පැහැදිලි? ඒ නිසා රාගය කියන ගාවම ඒක භික්ෂුණියද භික්ෂුවද එහෙම නැත්තම් තාපසයද තාපසයරත් ওই ටිකම තමයි. දැන් මේ අත අහලා තියෙන මුදුලක්කනා ජාතකේ. මුදුලක්කනා ජාතකය කියන එක මහා පුදුම තැනක්. දැන් තාපසතුමා හැමදාම උඩින් එන්නේත් මේ රජුරුවන්ගේ ගෙදරට මේ දානේ ගන්න. එක දවසක් රජුරුව මේ යනෝ පින්නතුනි රාජකාරී කටයුත්තකට සතියකට විතර පිට. ගියාම මොකද වෙන්නේ මේ තාපසතුමා මේට දාන දෙන්න කියලා මුදුලක්කනා කියන ලස්සන කාන්තාවක් රජුරුවන්ගේ බිරිඳ. එතකොට පින්නතුනි මෙයා තමයි දාන දෙන්නේ. එක දවසක් තාපසතුමා එන්න පරක්කුයි. මෙයා දානේ හදලා බලාගෙන ඉන්නවා. ඉන්නකොට මේ දැන් ඉතින් මේ තාපසතුමා තාම නැහැනේ ඉස්සරහ තිබුණු ආසනයක මෙයා ටිකක් හදපෙනවා. දැන් යා හාන්ති වෙනවා. හාන්ති වුණාම දැන් තාපසතුමා එනවා. ඇවිල්ලා උක්කාසනයක කියන්නේ උගුර පාදනවා. පාදන මෙයා එක සැරේට බය වෙනවා. බය වෙලා නැගිටිනකොට මෙයාගේ ඇඳුම් එහාට මෙහාට වෙලා අංග ප්‍රත්‍යංග මේ තාපසතුමාට විද්‍යමාන වෙනවා. විද්‍යමාන වුණු ගමන් මේ තාපසතුමා මේව දැකලා මේව ගැන හිත දැන් ඔන්න දානෙත් අරගෙන යනවා. ගිහිල්ලි වරලා මොකද කරන්නේ දානෙක පාත්‍රේ එයාගේ මැස්ස යට දෙනවා. තාපසතුමා නිදාගත්තේ මැස්ස යට මැස්ස උඩනේ. මැස්ස තමයි යාගේ මේක. ඒ මැස්ස යටින් තියෙන දානේ පාත්‍රේ. තියලා ඇඳේ හාන්සලා කල්පනා කර කර ඉන්නවා. දැකපු දේවල් ගැන හිත ඉන්නවා. ඉඳලා දැන් එදා එහෙම ගියා. වත් එක එහෙම නරක් වුණා. දෙවෙනි දවස් වුණා. ඔහොම දවස් 5ක් 6ක් එක දිගට මෙයා දැන් නැගිටින්නෙත් නැහැ, මූණ හොදන්නෙත් නැහැ, මොකුත් නැහැ. අර ඇඳ උඩ බයි. ඒ පාර මොකද වෙන්නේ? දැන් රජුරු වෙනවා. ඇවිල්ලා අහනකෝ තාපසයා. ආවේ නැහැ. පාර දවස් 3-4ක්ම ආවේ නැහැ කියනවා. ඒ පාර මේ රජුරු වෙනවා මේ තාපසයා හම්බෙන්නේ. ඇවිල්ලා ඉතින් ඔක්කොම කතා කරලා මොකද කරන්නේ? දැන් මේ බලනකොට මෙයා මැරිලා වගේ ඊට පස්සේ නාවලා හොඳට ඇඟපත හොදලා කවලා පොවලා ඔක්කොම කරලා සතප්පොලේ යනවා. දෙවෙනි දවසෙත් එනවා. එහෙම දවස් 4-5ක් කරනකොට දැන් මෙයාට සාමාන්‍යයෙන් කටයුතු කර ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තව දවස් 3-4ක් මෙයාට උපස්ථාන කරලා අහනවා අනේ තාපස්තුමනි මොකද්ද උනේ මොනවද ඔයාලට ප්‍රශ්නේ? ඇත්තම කියන්න මම ඔබතුමා වෙනුවෙන් ඕන එකක් කරනවා. පස්සේ ඉතින් ඇවිටිලි කරනකොට මෙයා කියනවා අනේ මහරජතුමනි මට මුදුලක්කනා ගැන මේ ඇති වුණාය පිළිබඳ සිතක් කියලා. රජුරෝ කියන ඕක මොකද්ද එන්නකො මම මුදුලක්කනා දෙන්න කියලා තාපස්තුමාට කියනවා. ඉතින් මොකද කරන්නේ මේ තාපස්තුමා දැන් මේ දානේ වලදලා දෙකට විතර යනවා මේ රජගෙදරට. ඉතින් මුදුලක්කනාට විස්තර කියලා තියෙන්නේ. ඉතින් දැන් ඊට පස්සේ රජුරෝ මේ මුදුලක්කනා දෙනවා තාපස්තුමාට. දැන් තාපස්තුමා දැන් මුදුලක්කනත් එක්ක කරගෙන එනවා මේ තාපසයාගේ ආරාමයට. ආවට පස්සේ මේ මුදුලක්කනා කියනවා අනේ තාපස්තුමනි මට නම් බෑ මේ මැස්සේ බුදියන්න. නේද? ඒ නිසා අපි දෙන්නට කාමරයක් ඉල්ල ගන්න. රජුරවන්ට ගිහිල්ලා කිව්වම රජුරෝ කාමරයක් දෙනවා. හැබැයි පොඩි කාමරයක්. එක ඇඳයි තියෙන්නේ.
පස්සේ මොකද කරන්නේ මේක අරලා බලනකොට මකුණු දැල් පිරිලා දූවිලි පිරිලා. ඉතින් මොකද කරන්නේ ඉක්මනට ගිහිල්ලා කොස්සක් ඉල්ලන් එන්න කියනවා. ඉතින් ඊට පස්සේ මෙයා ගිහිල්ලා කොස්සක් ඉල්ලන් එනවා. ඊළඟට කෝප්පයක් පිඟානක් භාජනයක් තේ හදන එකක් අරෝමේ ඔක්කොම අවශ්‍ය දේවල් සැරින් සැරේ මෙයා යවලා ගෙන්න ගන්නවා. ගෙන්නගෙන ඉතින් ඔක්කොම අස්පස් කරලා මුදුලක්කනාව සේරම සුද්ධ කරලා දැන් ඔන්න රැට උයනවා. උයලා ඉතින් දෙන්නත් එක කනවා. කාලි ඉවරලා දැන් ඉතින් ඔන්න සූදානම් වෙලා ඔක්කොම කරලා මේ දෙන්න ඇඳේ සැතපෙනවා. දැන් මුදුලක්කනා පිටිය පැත්තෙන් හාන්සි වෙනවා. තාපසේ ඊට මෙහා පැත්තෙන් හාන්සි වෙනවා. හාන්සි වෙලා ඉතින් මේ රාත්‍රි මේ පින්නතුනේ තාපසේක් වුණත් කාන්තාවක් එක තනියම නිදිය ගන්නකොට නිකමට හරි අඩුතරමෙන් අතවත් ඇඟට දාන්න නැතිනේ. මෙයා අත දානකොට මොකද කරන්නේ? මේ මුදුලක්කනා නැගිටලා වාඩි වෙලා අල්ල ගන්නවා තාපසේගේ රැවුලෙන්. අල්ලගෙන අහනවා ඔයා තාපසේක් නේද? ඔයා මෙච්චර කාලයක් ආරක්ෂා කරපු සීලය ඇති මේ වැඩේ මොකද්ද? තාපසවරු මෙවුත් දේවල් කරන අයද? තාපසයෝ කියන්නේ මෙවුත් දුස්සීල වැඩ කරන අයද? ඕම කියලා විශාල දේශනයක් මහරාත්‍රි. ඉතින් ඒ පාර මේ තාපසතුමා කියනවා ඒකා ඉච්ඡා පුරේ ආසුන් අලද්දා මුදුලක්කනා. මට තිබුණ එකම ආසාවයි මුදුලක්කනාව ලබා ගැනීම විතරයි. අනේ මට මුදුලක්කනාව ලැබුණට පස්සේ ඇති වෙච්ච ප්‍රශ්නේ එමටයි. අනේ මට නම් ඕනේ නැහැ මුදුලක්කනා කියලා එක්කරගෙන ගිහිල්ලා රජුරන්ටම බාර දෙනවා. පැහැදිලි? ඔන්න තාපසයට වෙන වැඩි. සිටුවරයෙකුට අර තෙయ్య කියලා සිටු කෙනෙක් ඔන්න දවසක් එනවා. මේ සිටුතුමා එනකොට ලස්සන හාඳුරු කෙනෙක් දකිනවා. මෙයා හිතනවා අනේ මේ හාඳුරෝ මගේ බිරිඳ උඩ ආනම් කොච්චර එකක්ද? මේ හාඳුරුවන්ගේ රූපේ මගේ බිරිඳට තිබුණා කොච්චර එකක්ද? මොකද වෙන්නේ? දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් මෙහෙම හිතන්නේ. දන්නේම නෑ යා කාන්තාවක් වෙනවා. කාන්තාවක් වුණාම ගෙදර යන්න බෑනේ. ඒ පාරේ යාළුවෙක් ගෙදර යනවා. ගිහිල්ලා මේ විස්තරේ කිව්වට පස්සේ යාළුවා කියනවා හා එනං ඉන්නෙක් කියලා. යාළුවගේ බිරිඳ මොකද කරන්නේ? ඔන්න චෝදනා කියනවා දවස් දෙකක් යනකොට මොකටද මේ තවත් කාන්තාවක් මෙහෙට ගෙනාවේ අරකද මේකද කියලා. ඒ පාර මෙයා වෙන පිරිමියෙකුට තමන්ගේ තව යාළුවෙකුට සිටුවරයෙකුට විවාහ කරලා දෙනවා. එයත් එක්ක යුග දිවිය ගත කරලා මොකද වෙන්නේ? ඒත් දරුවෝ දෙන්නෙක් ලැබෙනවා. ලැබිලි ඉන්නකොට අර හාඳුරු ඒ ගමටත් එනවා. ඒ පාර මෙයා මේක දැකගත්ත ගමන් හරියට බය වෙලා අර යාළුවට ගිහිල්ලා කියනවා අනේ හරි ප්‍රශ්නේනේ අර හාඳුරු අපේ ගමටත් ආවනේ. ඇත්තද එහෙනම් අපි ගිහිල්ලා හාඳුරන්ට වැඳලා සමාව ගමු. කියලා දෙන්නත් එක්ක ගිහිල්ලා හාමුදුරන්ට වැදලා සමාව ගන්නවා. ඊට පස්සේ ආපහු මොකද වෙන්නේ? ආපහු පිරිමියෙක් වෙනවා. ඒ නිසා හාමුදුරුවෝ දැක්ක මොනවත් හිතන්න එපා. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැනේ. තේරුණාද? ඉතින් ඔයි මේ සිටු කරකොට උණු වැඩේ. තේරුණාද? ඔයි වගේ කතා ගත්තෝ රාගය නිසා විනාශ වෙච්ච ඇත්තෝ ඉවරයක් නැහැ. ඒ නිසා රාගය හරි භයානක එකක්. ඒ නිසා තමයි බුදුහාරු උගන්වන්නේ කොහොමද? දිත්තේ දිත්ත මත්තං චක්කුණා රූපං දිස්වන්න නිමිත්තක් ගායි හොති නානු වංජනක් ගායි හොති යත්වාදි කරන මේතං චක්කුඉන්ද්‍රියං සංවරං නිරන්ත. එහෙන් රූප දැකලා නිමිති ගන්න එපා හොඳයි කියලා හිතන්න එපා අල්ලන්න යන්න එපා තමා සතු කරගන්න එපා. දිත්තේ දිත්ත මත්තං දැක්කනම් දැක්ක විතරයි. ඊට එහාට යන්න එපා. නේද? කනත් උනත් එහෙමයි. නේද? සෝතේන සද්දං සුත්තං නිමිත්තක් ගායි හොති නානු වංජනක් ගායි හොති යත්වාදි කරන මේතං සෝතීන්ද්‍රියං සංවරං නිරන්තං. කණෙන් ශබ්ද අහලා නිමිති ගන්න එපා හොඳයි කියලා හිතන්න එපා තමා සතු කරගන්න යන්න එපා. නේද? ඒවට ආශක්ත වෙන්න බෑ. මේ සුතේ සුත මත්තං. ඔය ඔක්කොම ඉන්ද්‍රිය එහෙමයි. ධම්මික තේරගතාවේදී අපිට කියලා තියෙන කොහොමද? ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු වෙන්ද, කන් ඇත්තේ නමුත් බිහිරෙකු වෙන්ද, බල ඇත්තේ නමුත් දුබලයෙකු වෙන්ද, නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකු වෙන්ද. මේ විදිහට හික්මෙන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? කාමෝගෙන් ගහගෙන යනවා. Tamange එතකොට ආත්ම ගරුත්වේ නැති වෙනවා. තේරෙනවද? අම්මා තාත්තට මූණ දෙන්න බැරුව යනවා. දූල පුතාලට මූණ දෙන්න බැරුව යනවා. නේද? සමහර අය ජීවිතේ පව නැති කරගන්න මේ කාමෝගයට අහු වෙලා. පැහැදිලි? ඒ නිසා මෙන්න බුදුහාඳුර කියන්නේ කාමයේ ඇති වුණු ගමන් අසුබේ වෙන්නේ කරා. දෙවෙනි යෝගේ මොකද්ද? භවෝගේ. භවෝගේ කියන්නේ මොකද්ද? විවිධ භවයන් ප්‍රාර්ථනා කරගෙන යනවා. නේද? සමහර අත දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කරනවා. නේද? දේවා චවන කියලා සූත්‍රයක් තියෙනවා ඉතිඋත්තක පාළියේ. ඒකේ තියෙන්නේ දැන් දෙවියෝ දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෝ ටික කාලයක් යනකොට මොකද වෙන්නේ මේ ඒ දෙවියන්ගේ මල් ඇලඳගෙන ඉන්නේව බලානික වෙනවා. ඒ පාර යාගේ මේ දිව්‍ය සලු තියෙන ඒවයි තරින් තර පුල්ලි ඇති වෙනවා. කිලිටි වෙනවා. කිහිලි වලින් දාඩිය දාන්න ගන්නවා. දිව්‍ය ලෝකේ මහා කරදරකාරී තැනක් කියලා හිතනවා. එතකොට අනිත් දෙවියෝ ඇවිල්ලා දැනගන්නවා මෙයා දැන් චුත වෙන්නේ නැත්නම් මැරෙන්නයි හදන්නේ. අනිත් දෙවියෝ ඇවිල්ලා ආශිර්වාද කරනවා. ඊතෝ චුතෝ සුගතින් ගච්ඡ මනුස්සානං සාව්‍යතා. මෙතනින් චුත වෙලා සුගතියකට යන්න මොකද්ද සුගතිය? මිනිස්සු ඉන්න තැන. දැන් අපි සුගතිය කියන්නේ කොහෙද? දිව්‍ය ලෝකෙට. දෙවියෝ සුගතිය කියන්නේ කොහටද? මනුෂ්‍ය ලෝකෙට.
පැහැදිලි? ඒ නිසා දිව්‍ය ලෝක සැප ප්‍රාර්ථනා කරන්න එපා. තේරුණාද? මේ ඇත්තන්ගේ එකම ප්‍රාර්ථනාව වෙන්න ඕනේ මොකද්ද? නිවන්. සසරින් එතර වෙන්නයි ප්‍රාර්ථනාව. භවෝගයට අහු වෙන්න එපා. ඒකයි මේ කිව්වේ. පැහැදිලිද? ඊළඟ බලන්න ditthiyog. ditthiyog කියන්නේ විවිධ දෘෂ්ටීන්ට. දැන් අර මම ඉස්සෙල්ලා සාස්ත්‍ව වශයෙන් උච්ඡේද වශයෙන් අන්තෝ ආලෝකෝ අනන්තවා හෝත්තතාගතෝ පරම්මරණා නහෝත්තතාගතෝ පරම්මරණා හෝතිච නහෝතිච තථාගතෝ පරම්මරණා ওই විදිහට විවිධ දෘෂ්ටි. ඒ කියන්නේ ආත්මයක් තියනවද ආත්මයක් නැද්ද නේද සත්‍යයක් ඉන්නවද සත්‍යයක් නැද්ද සත්‍යයාගේ මේ භවයෙන් පස්සේ ඊළඟ භවයක් තියනවද ඊළඟ භවයක් නැද්ද ওই විදිහේ විවිධ අදහස් නේ ඒ දෘෂ්ටි විවිධ දෘෂ්ටි. ඒතකොට බුදුහාඳුර පහළ වෙන කාලේ දෘෂ්ටි කොච්චරක් තිබුණද? 60 කීයද? 62යි නේ. දෙසටක් මිත්‍යා දෘෂ්ටි. 62යි. මේ සියලුම දෘෂ්ටි වලින් තියෙන ඉතාම භයානක අමාරුම දෘෂ්ටිය මොකද්ද? ඔව්. මේ අතන අපි ඔක්කොටම තියෙන ඉතාම අමාරුම භයානකම දෘෂ්ටිය මොකද්ද? ආත්ම දෘෂ්ටියනේ. මෙයත් ආත්මය පිළිගන්නවද? මෙයත් අන්න ආත්මයක් තියෙද නැද්ද? ආත්මයක් තියෙනවද? ආත්මයක් තියෙනවද නැද්ද? තියෙනවා. ආත්මයක් තියෙන ඔක්කොම නේ? ඔව්. බුදුහාමුදුර කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලාද අත්ත කියලාද? බුද්ධාගම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලාද අත්ත කියලාද? අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන්නේ ආත්මයක් තියෙනවා කියන එකද නැහැ කියන එකද? ඔව්. දැන් හතරවෙනි ශික්ෂාව කැඩුවනේ ආයි පන්සිල් අරගෙන යන්න. හොඳේ. නේද? ඉතින් ඒ නිසා හරි කල්පනාවෙන් ඕන මේව තේරුම් ගන්න. තේරුණාද? ආත්මය කියන එක ගැන ලස්සනම දේශනාව මට හම්බෙච්ච පින්නතුනි චුල්ල වේදල්ල සූත්‍රයේ විසාක කියලා ධම්මදින්නාගෙන් අහන්නේ. විසාක කියන උපාසකයා ධම්මදින්නා රහත් භික්ෂුණිය හම්බෙලා අහනවා සක්කායෝති අයියේ උච්චති කිත්තාවතා දුකෝ අයියේ සක්කාය උත්තා භගවතාති. සක්කාය කියලා කියනවා මොකද්ද මේ සක්කාය කියලා කියන්නේ බුදුහාඳුරෝ? ඒ වෙලාවේ විසාකට ධම්මදින්නා රහත් භික්ෂුණිය දෙන උත්තරේ මොකද්ද? පංචසකෝ ආවසෝ විසාක සක්කාය උත්තා භගවතාති සයති ඉදං රූපෝපාදානක්ඛන්தோ වේදනෝපාදානක්ඛන්தோ සංඤ්ඤෝපාදානක්ඛන්தோ සංකාරෝපාදානක්ඛන්தோ විඥානෝපාදානක්ඛන්தோ ඉමේ උච්චන් තාවසෝ විසාක සක්කාය උත්තා භගවතාති. සක්කාය කියලා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. ඒක මමය මාගේ කියලා ගන්න ක්‍රම 20ක් තියෙනවා. කොහොමද ඒ 20? මතකයිද කාට හරි? රූපේ ආත්මය වශයෙන් ගන්නවා. ආත්මය රූපේ වශයෙන් ගන්නවා. රූපයෙහි ආත්මය ගන්නවා. ආත්මයෙහි රූපේ ගන්නවා. වේදනාව ආත්මය වශයෙන් ගන්නවා. ආත්මය වේදනාව වශයෙන් ගන්නවා. වේදනාවෙහි ආත්මය ගන්නවා. ආත්මයෙහි වේදනාව ගන්නවා. සංඥාව ආත්මය වශයෙන් ගන්නවා. ආත්මය සංඥාව වශයෙන් ගන්නවා. සංඥාවෙහි ආත්මය ගන්නවා. ආත්මයෙහි සංඥාව ගන්නවා. සංකාර ආත්මය වශයෙන් ගන්නවා. ආත්මය සංකාර වශයෙන් ගන්නවා. සංකාරයෙහි ආත්මය ගන්නවා. ආත්මයෙහි සංකාර ගන්නවා. විඥානේ ආත්මය වශයෙන් ගන්නවා. ආත්මය විඥාන වශයෙන් ගන්නවා. විඥානයෙහි ආත්මය ගන්නවා. ආත්මයෙහි විඥාන ගන්නවා. පුරාණ කාට හරි කියන්නේ? ගිස්සති වස්තුක සක්කාය දිට්ඨිය කියන්නේ ඕක. ඕමද මේ සක්කාය කියන එක හරිම අමාරුයි තේරුම් ගන්න. මේ ආත්මීය ලක්ෂණය නිසා මොකද්ද වෙලා තියෙන්නේ? මේ ඇත්ත හුඟ දෙනකොට නේද අපි ඔක්කොටම එක්කෙනෙකුට නෙමෙයි සියලුම පෘථග්ජනයට ආත්මීය ලක්ෂණය නිසා වෙලා තියෙන මොකද්ද ප්‍රශ්නේ? සිල් රකින්න බෑ. සිල් රකින්න බෑ. ඈත පිළිගන්නවද ඒක? සිල් රැකීමයි ආත්මීය ලක්ෂණ අතර තියෙන සම්බන්ධය මොකද්ද? දැන් ඊටාම සරල උදාහරණයක් ගමු සොරකම. ලෝකේ ඉස්සෙල්ලම ඇති වෙච්ච සොරකමනේ. මේ ලෝකේ මිනිස්සු මෙච්චර සොරකම් කරන්නේ ඇයි? තමාට වැඩිපුර ලබා ගන්නනේ. කිසිම කෙනෙක් සොරකම් කරනවද අල්ලපු ගෙදර මිනිස්සෙට? සොරකම් කරනවද? ඒ කවුරුවත් සොරකම් කරනවද දුප්පතුන්ට උදව් කරන්න කියලා? ලෝකේ කිසි කෙනෙක් සොරකමක් කරලා තියෙන දුප්පතුන්ට මම මේ සොරකම කරේ අසවල් මේ ගමේ ඉන්න දුප්පතුන්ට උදව් කරන්න කියලා කවුරුත් කළා තියෙනවද? නැහැ. මේ ඔක්කොම සොරකම් කරන්නේ ඇයි? එක්ක තමාට නැත්තම් තමාගේ කාට හරි. මම සාමගේ. අනිත් ශික්ෂාත් ඔහොම තමයි. පැහැදිලිද? දැන් එතකොට මේ අත්තු කියන්න මට ඉතාලම කෙටියෙන් ඇත්තටම මොකක්ද ආත්මය කියන්නේ?
තාම සරලව ගත්තොත් පින්නතුනි පෙළේ උගන්වන්නේ ආත්මය කියන එකට ප්‍රධාන වචන 4යි. ඒ මොකද්ද? නিত্য, දුව, අවිපරිණාමී, සස්සත. නিত্যයි කියන එක මම අතන තේරෙනවනේ. ඒතකොට යමක් නিত্য නම් දුව කියන්නේ මහා ප්‍රාණ දුවන්නේ. නේද? අල්ප දුවන්නේ කිව්වොත් මේ අත්තන්ගේ දුවලනේ. මහා ප්‍රාණ දුවන්නේ. දන්නවනේ ධර්මය කියනකොට අපි ලියන්නේ දයන්න. ඒ මහා ප්‍රාණ දයන්න. ඒ දුව කියන්නේ මොකද? ස්ථිරයි. නිත්‍යයි ස්ථිරයි. අවිපරිණාමී කියන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැහැ. සස්සත සදාකාලිකයි. පැහැදිලිද? යමක් නිත්‍ය නම්, ස්ථිර නම්, වෙනස් වෙන්නේ නැත්නම් සදාකාලික නම් අන්න ඒකට කියනවා අත්තයි කියලා. එහෙම දෙයක් ලෝකේ තියෙනවද? නැහැ. ඒ නැති වෙන්නේ මොකක්ින්දද? නිත්‍ය වෙච්ච, ස්ථිර වෙච්ච, වෙනස් නොවන, සදාකාලික නොවන දෙයක් ලෝකේ අවිද්‍යමාන වෙන්නේ ඇයි? ලෝකේ අනිත්‍ය නිසා. ඒතර බුද්ධ ආගමේ තියෙන ඉතාම සුවිශේෂම පදේ තමයි අනිත්‍ය. අනිත්‍ය කියන්නේ මොකද්ද? වෙනස් වෙනවයි කියන එක. ඒක බුද්ධ ආගම උගන්වන්න පින්නතුනි ප්‍රධාන වචන දෙකකින්. මොකක්ද මේ වචන දෙක? උදය සහ වය. උදය සහ වය. උදය සහ වය කියන්නේ මොකද? උදය කියන්නේ ඇති වෙනවා, වය කියන්නේ නැති වෙනවා. ලෝකයේ තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයක්ම ඇති වෙනවා සහ නැති වෙනවා. අති ශීඝ්‍රයෙන් මේක වෙන්නේ. අති ශීඝ්‍රයෙන් ඇතිවීම සහ නැතිවීම වෙනකොට අපි කියන මොකක් කියලාද? පවතිනවා කියලා. ඒ කියන්නේ දැන් මේ ඇත්තන්ට මේක මම උදාහරණයක් මම කීප තැනකදීම කිව්වා මේ ඇත්ත අහලත් ඇති ඊට කලිනුත්. නමුත් මේකට තියෙන ලස්සන උදාහරණේ මට හම්බෙච්ච මේ විදුලි බුබුල කියන එක. මේ ඇත්ත දන්නවනේ විදුලි බුබුලේ ඇතුලේ තියෙන මොකද්ද? ආගන් කියලා වායුවක්. ඊට අමතරව තියෙන දඟරයක් නේ. මේ දඟරේ මොකද වෙන්නේ? අති ශීඝ්‍රයෙන් නිවිපත් වෙනවා. පත් වෙනකොට මොකද්ද අපි කියන්නේ? දැල්ලිලා තියලා. දැන් මේ එක විදුලි බුලක්වත් දැල්ලිලා නැහැ. මේ මොකද්ද වෙන්නේ? නිවිපත් වෙනවා අති ශීඝ්‍රයෙන්. නමුත් අපිට පේන්නේ දැල්ලිලා තියෙනවා වගේ. පැහැදිලිද මම කියන්නේ? එන්න. ඒක ශීඝ්‍ර භාවයේ වැඩි නිසා තමයි අපිට පවතින දෙයක් වශයෙන් පේන්නේ. ඒතර අපේ ජීවිතයේ ඉඳලා සියලුම දේවල් ලෝකයේ තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයක්ම අන්න ඒ தත්ත්වයට සම්බන්ධයි. ස්වභාවයෙන් යුක්තයි. මේක අපිට තේරුම් කර දෙන්න බුදුහාඳුරු පාවිච්චි කරපු ක්‍රමවේදය මොකද්ද? මේකට බුදුහාඳුරු පාවිච්චි කරපු ක්‍රමවේදය තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. නැත්නම් ඉගෙනගෙන තියෙන පටිච්චසමුප්පාදය. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ, මේ උපදින කල්ලි මේ උපදී, මේ නූපදින කල්ලි මේ නූපදී. නේද? ඒ කියන්නේ තතතා අවිතතතා අනඤ්‍යතතා ඉදප්පච්චේතා. හේතුව තියෙනවා නම් ඵලය ස්ථිරයි. ඵලය තියෙනවා නම් හේතුව ස්ථිරයි. හේතුවයි ඵලය අන්‍යතාවයකින් නැහැ. නේද? එතකොට මේ දෙක අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපි යම් කිසි කෙනෙක් සිල් රැක්කොත් එයා අනිවාර්යයෙන්ම යහපත් තැනක උපදිනවා. සිල් රැකපු එක්කෙනා සුගතිය උපදින එක ස්ථිරයි. සිල් නොරකපු එක්කෙනා දුගතිය උපදින එක ස්ථිරයි. ඒ කියන්නේ සිල් නොරකපු කෙනෙක් සුගතියක උපදින්න බෑ. හරිද? ඒකයි. ඊළඟට ඉදප්පච්චේ මොකද අනේදා කියන්නේ අපි හොඳ වැඩ කරපු කෙනෙක් සහ නරක වැඩ කරපු කෙනෙක් ගත්තම හොඳ වැඩ කරපු එක්කෙනාට හොඳ තැනක් නරක වැඩ කරපු එකට නරක තැනක් තියෙනවා. ඊළඟට අනිත් එක තමයි පින්වත්නි මේ පටිච්චසමුප්පාදයේ මේ පෙන්වන මූලිකම තැන තමයි දැන් බටමිටි දෙකක් එකට තිබ්බොත් එක බටමිටියක් ගත්තොත් අනිත් එක වැටෙනවා. නේ? ඒතකොට මේ දෙක අන්‍යෝන්‍ය සම්බන්ධයි. ඒක තමයි පටිච්චසමුප්පාදයෙන් කියන්නේ. දැන් ඒ විස්තර කරන කාලෙමදි පින්නතුනේ. එතකොට මේ අත හොඳට හිතට ගන්න මේ මං කිව්වේ කාමෝග අනිත් එක තමයි අවිජ්ජාවෝග. මේ දුක්ඛ අඥානෙ, ඒ කියන්නේ දුක නොදැනීම, දුක ඇතිවීම නොදැනීම, දුක නැති කිරීම මාර්ගය නොදැනීම, නේද? මේ දුක නැති කිරීම නොදැනීම, දුක නැති කිරීම මාර්ගය නොදැනීම කියන මේ චතුරාර්ය සත්‍ය නොදැනීම තමයි අවිජ්ජාව කියන්නේ. ඉතින් ඒ පාර මේක අහගෙන හිටු මේ దేవතාවා පුදුම තරම් සතුටු වෙලා එයා කියනවා චිරස්සංවත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපපතිත්තං අනායුහං තින්නම් ලෝකේ විසත්තිකං. බොහෝ කාලයකට පස්සේ මම බ්‍රාහ්මණයෙක් දැක්කා පරිනිර්වාණයටපත් වෙච්ච මොන වගේ අපපතිත්තං අනායුහං නේද? මොකද පිහිටලත් නැති, නොගිලුනෙත් නැති
නේද? තෘෂ්ණාවෙන් ඊතර වෙච්ච බ්‍රාහ්මණයෙක් මම දැක්කයි කියලා ඒ දේවතාවගේ සතුට ප්‍රකාශ කරලා තියෙන මේ සූත්‍රයේ අන්තිම ගාථාව ඒකයි. හරි. අද මේ පින්කමට දායකත්වයේ දරනවා කිරුළපන බලපුගුණ ප්‍රදේශ අංක 8 නිවසේ පදිංචි මාලිනී පුෂ්පා, චිත්‍රා, ලලිතා හා චාන්දනී අමරතුංග ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන් විසින් මේ පින්කමට දායකත්වයේ දරනවා. විශේෂයෙන් බලාපොරොත්තු වෙන කිරුළපන බලපුගුණ ප්‍රදේශ අංක 8 නිවසේ පදිංචිව සිට මීට වසර 49කට පෙර නැසී ගිය එම්.වී. සරණේලිස් අමරතුංග පියාණන්ට සහ වසර 6කට පෙර නැසී ගිය ඥානවතී පීරිස් මෑණියන්ට පින් දෙන්න. මහරගම් පමුණුව පදිංචිව සිට නැසී ගිය මැන්ඩිස් කන්දනාරච්චි මහතා සහ ලීලාවතී කන්දනාරච්චි මහත්මියට පින් දෙන්න. නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පදිංචිව සිට නැසී ගිය එම්.ඩී. සුමනපාල මහත්මයාට පින් දෙන්න. පොල්ගස් ඕවිත රිලාවල පදිංචිව නැසී ගිය ටී.ඒ.පී. රණවීර මහත්මයාට පින් දෙන්න. ඒ වගේම මැගිනෝනා උපාසිකාවට පින් දෙන්න. සෝමා කරුණාරත්න මහත්මියට පින් දෙන්න. පානදුරේ පදිංචිව සිට නැසී ගිය ඇල්බර්ට් පීරිස් මහතා සහ යසවතී පීරිස් මහතාව ඇතුළු පරම්පරාගතව සියලුම මියගිය ඥාතීන්ට පින් දෙන්න. බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ ගෞරවනීය අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම හාමුදුරුවන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දිනාටම මේ පින් ලැබේවා, අනුමෝදන් වේවා, අපේ නෑයෝ සුඛී සුවපත් වේවා, හිතන පතන බෝධියකින් අමා මහ නිවනින් සනසීම උදා කරගනීවා කියලා සාදු කියමු. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙලිබන් නුවර සේවයේ නියුතු ඕසද කඳනාරච්චි පුතාට සෙත් ප්‍රාර්ථනා කරන්න ධර්ම ශ්‍රවණය කළ ලෝකවාසී ලක්වාසී සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවන් සුව සැලසේවායි ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව මේ හැම දිනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබිලා ඉදිරි කටයුතු වාසනාවන්තව කරගෙන යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. දෙවියෝද නිවන් දකේවා කියලා සාදු කියමු. මියගිය සියලු ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසරින් එතර වීමෙන් ලබන අමා මහ නිවනින් සනසීමම ලැබේවා කියලා නිවන් පාරයි. අපි දෙවියන්ට පින්දමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සියලු දෙනාටම තුනුරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි, මේ වස්සාන සමය තුළ බෞද්ධ ආරූප වාහිනිය සජීවී ලෙසින් සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන සජීවී සූත්‍ර සදහම් දසම අදත් මෙලෙසින් නිමවට පත්වන්නේ. අද මේ උතුම් දේශනාවට වැඩම කරන්නට යෙදුන පින්වත් ස්වාමින් වහන්සේ ගංගොඩවිල නුගේගොඩ පඤ්ඤෝදයාරාමය ගාල්ල උණමරුණ පීල්ලකොඩ පුරාණ චෛත්‍යාලංකාර විහාරයේ යන උබේ මහා විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය පූජනීය අවසරයි මඩිහි සුගතසිරි පින්වත් ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් ඔබ අප හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ශක්තිය, ධෛර්යය, දෙදුක් ලෝකී චිරජීවන සම්පත්තිය සැලසේවා. පින්වත් ස්වාමින් වහන්සේත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ සීල කුසල් දහම් හේතු වේවා, වාසනාව වේවා, පාරමිතා ධර්මයක් වෙත්වා යනුවෙන් අපි හැමදෙනාම දෑත නළලෙතෙමද සාදු නදින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවත්නි, අද මේ උතුම් දේශනාව වෙනුවෙන් සිය පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන්නට යෙදුනා කිරුළපන බලපොකුණ පදිංචි මාලිනී මහත්මිය, පුෂ්පා සහ චිත්‍රා සහ ලලිතා මහත්මිය සහ චාන්දනී අමරතුංග මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. ඒ හැම දිනාටත් උතුම් වූ ධර්ම අවබෝධය සැලසේවා යන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් අපි විදේශනාව නිමාවට පත් කරන්නට මේ සූදානම යලිත් හෙට දිනේ සවස් 4ට සජීවී ලෙසින් සුපින්වත් ඔබ හමු වන බලාපොරොත්තු වෙන ඔබ හැම දිනකටම තුනුරුවන් සතු අනන්ත වූ ගුණ පෙළෙන් සියලු යහපතම උදා වේවා. සම්මා සම්බුදු සරණයි.